අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. 2000 සතියන්තේ ඔබ අප මේ විදිහට මුණ ගැහෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් තුලින්. හැමදාම සෙනසුරාදා සහ ඉරිදා දවස් ඔබ දන්නවා අපි ඔබ මුණ ගැහෙන්නේ නෝ. දවසේ පත්තර තොරතුරු එවැගේම තවත් බොහෝ දේවල් කියන්න සූදානම් අද දවසේදී. අද දවසට කලින් ඊයේ දවස ගැන මතක් කරන්න චතුරංගිය good morning. Good morning, Najith, and also a very good morning to all of you joining us this beautiful Saturday morning. It is the 6th of June 2020. It was raining cats and dogs as I was coming into the studio this morning. So we are hoping that the weather would improve over the course of this weekend and over the course of today as well, particularly. Yesterday and day before were holidays. It was an extended long weekend for all of you. Yesterday, of course, was Posun Full Moon Poya Day. And the day before yesterday was also declared a holiday for all government institutions. And of course, a curfew was enforced in full force yesterday and day before as well. Posun is, of course, a very important day for us Sri Lankans in terms of Buddhism being established over the island. It was a very special day for all of us here in Sri Lanka. Now, we have some good news to start the day that from today onwards, curfew will be enforced only from 11 in the night until 4 a.m. in the morning. That is in effect in all districts. So that's some good news in terms of getting back to our daily routines for all Sri Lankans. And thankfully to all our forces, all our frontline health workers, thank you for all the wonderful work that has been done in order to come to this point where we are maintaining curfew in only from 11 to 4 a.m. in the morning. We at ITN, Najith, are very special. It's a very special day for all of us as we are celebrating 4 decades of excellence. And as we celebrate 41 years of excellence, we are also ready to share some very important part of our legacy with you this morning. චතුරංගි ඊයේ දවස බොහොම විශේෂයි. ඊයේ දවස බොහොම වැදගත්. ඊයේ දවසේ විශේෂත්වය ඊයේ දවස පොසොන් පුරපසළොස්වක පොහොය දිනේ නිසාම ලෝපුරා මුළු මහත් බෞද්ධයන්ට ඊයේ දවස බොහොම වැදගත්. ඒ වගේම තමයි ඊයේ දවස ලෝක පරිසර දිනය. මේ නිසාම ලෝකෙටම වැදගත්. අපේ රටට අපිට ඊයේ දවස බොහොම වැදගත්. ලංකාවට රූපවාහිනියක ඒ අත්දැකීම මුල්වරට ලබා දුන්න දවසක් විදිහට මේ දවස බොහොම වැදගත්. ස්වාධීන රූපවාහිනිය ITN අපේ උපන්දිනේ ජන්මදිනේ නැත්නම් ITN එක ආරම්භ වුණු දිනේ විදිහට මේ දවස සලකන 1979 අවුරුද්දේ පන්නිපිටියේ මහල්වරාව ප්‍රදේශයෙන් තමයි මුල්වරට පරිශ්‍රණ විකාශයක් විදිහට ස්වාධීන රූපවාහිනිය ආරම්භය සිද්ධ වෙන්නේ. සීවලි විජේවර්ධන මහත්තයාගේ ඒ නිවසේ ගෙදර වත්තේ ඉඳන් තමයි ওই කටයුත්ත සිද්ධ වෙන්නේ. ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන වගේ බොබ් ක්‍රිස්ටි මේ සියලුම දෙනාගේ දායකත්වයෙන් යුතුව ITN මාධ්‍ය ජාලයේ ඒ මූලාරම්භයේ සනිටුහන් වෙනවා. ඊයේ දවසේ පොය දිනේ නිසාම ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයෙන් ඉඳන් තමයි අපි පොය දිනේ ධර්ම සාකච්ඡා වැඩසටහන් සියල්ල ඔබ වෙත සජීව ලෙස ගෙනාවේ. ඊයේ රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය පැවැත්වුණා ඓතිහාසික සිතුල්පව්ව ඒ පුද බිමේ ඉඳන්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ 41 වෙනි අභිමානවත් සංවත්සරය සැමරීම අරමුණු කොටගෙන තමයි මේ සියලු කටයුතු සංවිධානය වුණේ. ITN මුළු මහත් ලෝකයටම ආදර්ශයක් දෙන රටේ හැම මාධ්‍ය නාලිකාවකටම පෙර මං කියා දෙන බොහොම විශිෂ්ට ගමනක යනවා. ඉතින් චතුරංගි අවුරුදු 41ක් කියන්නේ මේ බොහොම සුළුපටු කාල සීමාවක් නෙවෙයි, විශාල ලොකු ඉතිහාසයක් ඔය ASCII හැංගිලා තියෙනවා. ITN ඉතිහාසය බලන්න අපි සූදානම් වෙන්නේ. ස්වාධීන රූපවාහිනී සේවයට එවන්නට රූපවාහිනී මහගෙදර මේ වර්ෂය වෙනුවෙන් අවුරුදු 46ක් වෙනවා. ඒ 46 වෙනි වසරට සුළු ගැනීම අපේ වගකීම කයිතු බව. එරටේ දරුවන්ට එරටේ ජනතාවගේ සංස්කෘතික හැඟීම් හොඳ නාට්‍ය ඉදිරිපත් කරන්නට, හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නට කටයුතු කිරීම ගැන අපි අත් වශයෙන්ම සන්තෝෂයි. 41 වසරක් පුරා මේ අවස්ථාවේදී මේ පාර්ශ්වයේ අපේ සුරබතු රූපවාහිනී මහගෙදරට අපි මේ අවස්ථාවේදී පුරුදු
ලියන සිදුවීම් අංශයටත් හැකියාව ලැබිලා තියෙනවා. ආරම්භයේ සිටම ප්‍රේක්ෂක රසවින්දනය නිවැරදිව හඳුනාගත් ස්වාධීන රූපවාහිනී සේවය විසින් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ මූලාරම්භය පෝෂණය කරමින් මැටිගෙදර ළමයි වජිරා වීදුරු ගෙවල් ආදී නිර්මාණ බිහි කළේය. 1987 අප්‍රේල් 1 වෙනිදා ආරම්භ වූ කෝපිකඩේ ටෙලිනාට්‍ය මෙරට පමණක් නොව ආසියානු කලාපයේද දීර්ඝතම සෝප් ඔපෙරාව ලෙසින් වාර්තා තබමින් අදද සතිපතා මෙරට රූපවාහිනී ප්‍රේක්ෂක මන පිනවයි. රූපවාහිනී ශේෂ්ත්‍රයේ ගොඩනැගෙන සියලු නව ප්‍රවණතාවන්ගේ පෙරගමන්කරුවා බවට පත්වන ස්වාධීන රූපවාහිනිය කලක් මෙරට රූපවාහිනී ශේෂ්ත්‍රයේ පුරා පිළිලයක් ලෙස පැතිර ගිය ඉන්දියානු සහ ඉන්දියානු අනුකාරක ටෙලි නිර්මාණ රැල්ලට කදිම දේශීය පිළිතුරක් ලබා දීමට සමත් විය. ඒ බට්ටි, පබා, මුතුකිරිල්ලි, ඉතින් ඊට පස්සේ බොඳමීදුම් වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා වෙත තිලින කරමින් මෙරට සමස්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගනිමිනි. එසේම දොරමඩලාව අටපට්ටම වැනි වැඩසටහන් දශකයකටත් වඩා කාලයක් පුරාවට අකණ්ඩව ජනතා සම්මානයට පාත්‍ර වන්නේ මෙරට ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන් ලෙස වාර්තා තබමිනි. ප්‍රේක්ෂක දත්ත වාර්තා අනුව දීර්ඝ කාලයක් සිට අංක 1 රැඳි ස්වාධීන රූපවාහිනිය නැතිනම් රූපවාහිනී මහගෙදර ගෙවී ගිය කාලය පුරාවට ටෙලිනාට්‍ය මෙන්ම වැඩසටහන් සහ ප්‍රවෘත්ති සඳහාද විශිෂ්ට නාලිකාවක් ලෙසින් ජනතා සම්මාන ඇතුළු සම්මාන පිට සම්මානයට පාත්‍ර වූයේ සැබෑ ලෙසම අධිෂ්ඨානයේ සහ කැපවීමෙන් තැබූ පියවර නිසාවෙනි. හතලිස්සෙක් වසරක් පුරාවට අප ආගමන් මගේ ශක්තිය ඔබයි. අප සමග ලිංගත වූ ප්‍රේක්ෂක ඔබ සැමට අපගේ උත්තමාචාරය. අප හෙට තබන සෑම පියවරක්ම සෞන්ද ඔබේම රසවින්දනය උදෙසාමය. එම නිසා ඔබ අප අතර මේ සොඳුරු ගනුදෙනුව තවත් චිරාත් කාලයකට ගමන් කරනු නියතය. චතුරංගි මේ පළමු වෙනිය වෙන්න වෙන කාටවත් බැහැ. ලංකාවේ රූපවාහිනිය හඳුන්වා දීලා රූපවාහිනී තාක්ෂණය පිළිබඳව ජනතාවට අදහසක් දීලා ප්‍රථමයා බවට පත් වෙන්නට රූපවාහිනී කරලියේ ප්‍රමුඛයා බවට පත් වෙන්නට වෙන කාටවත් හැකියාවක් ලැබුණේ නැහැ. ස්වාධීන රූපවාහිනිය අභිමානවත් 41 වසරක් මේ වෙනකොට සපුරලා තියෙන්නේ. ඉතින් 41 අවුරුද්දක් අපිත් එක්ක හිටියා වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න කියලා සහෘද ප්‍රේක්ෂක ඔබට අපි විශේෂයෙන් ආරාධනා කරනවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ නොවන්නට ITN මාධ්‍ය ජාලය මේ වගේ කටයුතු නොකරන්න ඉඩ තිබුණා. ඒ නිසාම තමයි හැමතිස්සෙම අපි අපේ ප්‍රේක්ෂක ජනතාව සිහිපත් කරන්නේ. අතීතයේ ජෝන් ලොකීපියන්ට චතුරංගී රූපවාහිනිය හොයාගත්තාම මේ ලෝකෙ මිනිස්සුන්ට රූපවාහිනිය කියන දේ අමුතු අත්දැකීමක් වුණා. මේ දේ අපේ රටටත් එහෙමම තමයි. විදේශ රටකට ගියාම රූපවාහිනී යන්ත්‍රයක් දැකලා තිබ්බට අපේ රටේ ජනතාවට අත්දැකීම තිබෙන්නේ නැහැ. ඒ අත්දැකීම සමීප වුණේ අදින් අවුරුදු 41කට විතර කලින්. ITN ඒ පෙරමග තනලා අද වෙනකොට මාධ්‍ය නාලිකා සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි හැම දිනෙකටම ආදර්ශයක් වෙන්න අදටත් ITN අපිට හැකියවීම ගැන අපි විශේෂයෙන් සතුටු වෙනවා. චතුරංගි. That's right. I think ITN has worked hard over 41 years to keep all these traditions alive, and of course it is thanks to all of you that is sitting at home that we have come all this far. And I think for over 4 decades we have worked hard to bring you what would make you feel comfortable and to watch something with your entire family, and that is what ITN has stood for all these years. And we truly are proud to be part of a network that has for over 4 decades been
been with you through thick and thin, and of course being Sri Lankan and keeping all our traditions and customs alive throughout all these 41 years, Najith. And as we move along in Weekend Sunshine this morning, we are ready to take you around the world in ITN's World Cafe one more time. And today we are ready to take you all the way to a beautiful Pacific Ocean country with lots of beautiful beaches, lots of volcanoes, and lots of beautiful biodiversity, Najith. අපූර්ව වෙළඳ තීරයන් ඒ වගේම තමයි මේ බොහොම ලස්සන මේ පරිසර පද්ධතිය ඒ විතරක් නෙවෙයි ගිනි කඳු මේ හැම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් රටක් විදියට කොස්ටා රිකා රාජ්‍ය හඳුන්වන්න පුළුවන් මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් චතුරංග කිව්වා වගේම පැසිෆික් සාගරය මේ සාගරයට මායිම් වෙලා තියෙන බොහොම සුන්දර හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක් විදියට කොස්ටා රිකා රාජ්‍ය අපිට හඳුන්වන්න පුළුවන් ජනගහනය මිලියන 4.9කට අධිකයි අපි බලමු මේ තමයි කොස්ටා රිකා රාජ්‍යය නොකිලිටි නොයිඳුල් වැසි වනාන්තරයන්ගෙන් සහ ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ පරිසර පද්ධතියකින් සමන්විත වන මෙම දේශයේ අගනුවර සහ විශාලතම නගරය සැන් ජෝස්. රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ වුවත් මෙගටෙල්යු බ්‍රයිබ්‍රයි පටෝහිස් වැනි උපභාෂා කිහිපයක්ද භාවිත වෙනවා. ජනගහනයෙන් 83%ක් මෙස්ටිසෝ සහ සුදු ජාතිකයින්. 6.7ක් මුලොට්ටෝ ගෝත්‍රිකින් වන අතර ඉතිරිය ඇමරි ඉන්දියානුවන් සහ කළු ජාතිකයින්. ජනතාව හඳුන්වන්නේ කොස්ටාරිකානුවන් හෝ ටීකෝ ලෙසයි. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 51,100ක් වන අතර විශාලත්වයෙන් ලොව 128 වන දේශය වනවා. ජනගහනය 45,86,353ක් පමණයි. මුදල් ඒකකය කොස්ටාරිකන් කොලෝන්. ධනවත් වෙරළ තීරය සහ උභයනාමය හිමි කොස්ටාරිකාව සතුව පැසිෆික් සාගරයට සහ කැරිබියානු මුහුදට යාව ඇති සුන්දර වෙරළ කලාපය කිලෝමීටර් 1290ක් දිගට විහිදී තිබෙනවා. මෙරට උසම කන්ද සේරෝ චිරිප්පෝ. එය මීටර 3819ක උසකින් යුක්ත වන අතර මධ්‍ය ඇමරිකාවේ 5 වන උසම කන්දයි. ගිනිකඳු වලින් අඩුවක් නැති මෙහි උසම ගිනිකන්ද ඉරාසෝ ගිනිකන්දයි. එය මීටර 3431ක් උසයි. විශාලතම විල අරිනෙල් විලයි. එසේම මෙම දේශයේ සතුව කෝකෝස් පුන්ටාරිනා සහ සෙලරෝ දූපද්ද තිබෙනවා. භූමි ප්‍රමාණයෙන් ලොව 100.1ක් වුවත් ඔවුන් විසින් ලොව ජෛව විවිධත්වයෙන් 5%ක අයිතියක් දරනවා. දේශයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 25%ක් රක්ෂිත වනාන්තර සහ අභය භූමි ලෙස නම් කර තිබෙනවා. නොඉඳුල් තෙත් වැහි වනාන්තර නිසා පරිසරවේදීන් වෙතින් කොස්ටාරිකාවට ලැබෙන්නේ ඉතා ඉහළ අගයක්. ගිනිකඳු ආවාටිය කොස්ටාරිකාවට පැමිණෙන සංචාරකයින් නොවරදවාම නරඹන ස්ථානයක්. එසේම පාරිසරික සංචාර සඳහා බොහෝ අවධානය දිනා සිටින කෝකෝස් දෙවයින ලෝක උරුම ලැයිස්තුවේ පමණක් නොව ලොව පාරිසරික නව පුදුම 7 අතරටද ගැනෙනවා. සැබවින්ම කොස්ටාරිකාව ලොව ඉතාම විශිෂ්ට පාරිසරික සංචාර සඳහා
ඉහළින්ම පිළිගැනෙන දේශයක් ලෙසයි සැලකෙන්නේ. ඉතා දුර්ලභ ශාක සහ සත්වයන් දැක බලා ගැනීමට මෙන්ම ඕකිඩ් වැනි ඉතා සුන්දර මලින් ගැවසීගත් කඳු බද වැසි වනාන්තර සංචාරක නෙතසිත සොරා ගැනීමට සමත්. සක්‍රිය ගිනිකඳු කිහිපයක් සහ තවත් ගිනිකඳු දහස් ගණනක් මෙන්ම ඉතා සුන්දර විරල තීරයන්ද සහිතවීම නිසා සංචාරකයින් මෙම කුඩා දේශයට ආශක්ත වීම පුදුමයක් නොවේ. මනුවෙල්, ඇන්ටෝනියෝ, ටෝටුගුවෙරෝ, කහු ඉටා ජාතික උද්‍යාන මෙන්ම පාවෝස්, අරනිල් සහ ඉරාසු ගිනිකඳුද පුරිටෝ විජෝඩි ටලමන්කා, මන්සනීලෝ, ගණ්ඩෝකා, ටැමරින්ඩෝ, ජාකෝ මුහුදුවිරල මෙන්ම යුනෙස්කෝ ලෝකෝරුම ලැයිස්තුවට නම් කර ඇති කොස්ටාරිකාවේ පාරිසරික ලෝකපුදුම හතද සංචාරක ව්‍යාපාරයේ අගය ඉහළ නංවනවා. In the jungle, the city jungle, the human works tonight. In the jungle, the concrete jungle, he's becoming so uptight. Come to Costa Rica. Come to Costa Rica. .23 is the time. Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. We have all the local newspapers ready in the studio and Najib is ready to get started with the news. ඔය චතුරංගයක් දවසේ පත්තර තොරතුරු කියන්න සූදානම් වෙන්නේ පත්තර ලැබිලා තියෙනවා ලංකාදීපයේ දිවයින දිනමින ඒ වගේම ඉංග්‍රීසි ජාතික පුවත්පතත් අපේ සතුව තියෙනවා. ඒ අතරදී මතක් කරන්න ඕනේ ඔබට දැන් මේ ගත කරන්නේ අපි හිතුවේ නැති වුණාට අවදානම් කාල සීමාවක්. හැබැයි ඒ අවදානම් අපේ රටට අඩුයි. අපේ සෞඛ්‍ය අංශ රජයේ කැපවීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි ලෝකයේ තත්ත්වය ඊට වැඩිය වෙනස්. දැන් ලෝකයේ මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් 68 ලක්ෂ 39244 දෙනෙක් වාර්තා වෙනවා. සුවය ලැබූ පිරිස 3,33,475ක්. ඒ වගේම තමයි මරණ 3,97,441ක් මුළු මහත් ලෝකෙන්ම වාර්තා වෙන අතරදී අපේ රටේ තත්ත්වය දැන් මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1,801ක් දක්වා වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 858 දෙනෙක් සුවය ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අවාසනාවකට 11 දෙනෙක් අපාතරින් සමුගෙන නැත්නම් මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා මිය ගිහිල්ලා තියෙන බව තමයි දැන් මේ වෙනකොට අපිට ලැබෙන වාර්තා අනුව තහවුරු වෙලා තියෙන්නේ. ලෝකයේ තත්ත්වය අපේ රටේ තත්ත්වය ගත්තාම බොහොම ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේ වෙනස ඔබේ කැපවීම ඔබේ ඒ ආරක්ෂාකාරී බව නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ නිසාම ඒක තවදුරටත් ඉස්සරහට තබා ගන්න කියන දේ අපි මතක් කරනවා. ඒ අතරේ දැන් අද දවසේ ඉඳන් ඇඳිරි නීතිය ටිකක් ලිහිල් වෙලා තියෙන්නේ. රාත්‍රී 10 ඉඳන් කලින් දවස්වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ. දැන් ඒකත් පැයකට අඩු කරලා පැයකින් අඩු කරලා රාත්‍රී 11 ඉඳන් උදැසන අලුයම 4 දක්වා තමයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අද දවසේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරන්නේ මේ පුවත රටටම අද සිට දවල්ට ඇඳිරිය නැහැ. රෑ ඇඳිරියත් පැයකින් අඩු වෙයි කියලා අද දවසේ සුජිත් හේවාජුලිගේ ලියන්නේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදියට මුළු රටේම අද එනම් 6 වෙනිදා සිට දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කරනවා. ඒ අතර රාත්‍රී කාලයේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු කාලයේදී පැයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව අද රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි කියලා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරනවා. ඒ අතරදී ලංකාදීප පුවත්පතේ තවත් උපසිරස්තල ගණනාවක් වාර්තා කරනවා. කොරෝනා 1801කට නැගී 858කට සුවයි, මරණ 11යි,
කියලා මේ කොරෝනා තත්ත්වයේ පිළිබඳව ව්‍යාප්තිය පිළිබඳව ආසාදිතයන් පිළිබඳව ඒ විදිහට ලංකාදීපේ තොරතුරු වාර්තා කරනවා. ඔය අතරදී කණින් කොණින් නැහෙන කතාවක් තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දුවක් ලබා දීලා තියෙන හින්දා මහමැතිවරණයක් පවත්වන්න නියමිතයි කියලා සමහරු දිනවකවානුත් එක කියනවා. අගෝස්තු මාසේ මහමැතිවරණය පවත්වනවා කියලා. හැබැයි මැතිවරණය පවත්වන දිනය ගැන හරියටම ප්‍රකාශයට පත් කරන්නේ සඳුදා දවසේදී මැතිවරණ කොමිසම රැස් වෙලා. ඉතින් ඒ අතරදී මහා මැතිවරණයේ මහ ඡන්දයේ පෙරහුරුවක් ලබන සතියේ තියෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ඊයේ දවසේ කිව්වා. ඒ ගැන අද ලංකාදීපේ මේ විදියට ලියනවා. සුජිත් හේවාචුලිගේමයි ලියන්නේ. සෞඛ්‍ය නීති පෙරටුව ඡන්දදායකයෝ 200ක් රංගනයට කියලා මේ ටෙලිනාට්‍යයක් රූගත කරනවා නෙවෙයි. මේ ඡන්දදායකයෝ 200ක් පාවිච්චි කරලා මේ එක්කෙනෙක්ට කොයිතරම් වෙලාවක් යනවද ඡන්දේ පාවිච්චි කරන්න සෞඛ්‍ය නීති රීති අනුව ඒ සියලුම දේවල් පෙරහුරුවක් සිද්ධ කරනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඊයේ දවසේදී කිව්වා. සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් ලබන සතියේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. කිසියම් ප්‍රදේශයක ඡන්දදායකයන් 200ක පමණ පිරිසක් යොදා ගනිමින් මෙම පෙරහුරු මැතිවරණය පවත්වන බවත් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මේ වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවත් මේ මහතා ප්‍රකාශ කළා කියලා ලංකාදීපය ওই විදියට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේදී ඡන්ද අපේක්ෂකයන් පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැසට්ටුව පිටවෙයි කියලා ලංකාදීපේ මේ විදියට ලියන්නේ. මාධ්‍ය උපමාන 36ක්ද ගැසට් කරයි කියලා වැඩිදුරටත් මේ ප්‍රවෘත්තියේ සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා ඡන්දයක් කිට්ටු වෙනකොට මාධ්‍ය උපමාන හැම අවුරුද්දකම හැම මැතිවරණයකදීම මැතිවරණ කොමිසම නිකුත් කරනවා. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් පිළිපැදිය යුතු ආචාර ධර්ම ඇතුළත් ගැසට් නිවේදනය හා මාධ්‍ය උපමාන පිළිබඳ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙරේදා නිකුත් කරනු ලැබීය කියලා ලංකාදීපය ওই විදියට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී චතුරංගි ඩේලි මිරර් පුවත්පතත් අද දවසේ තොරතුරු වාර්තා කරනවා. That's right. So I have in hand with me at the moment the Daily News, Najib. And right on top we can see a couple of photographs. Of course, yesterday we all know was Poson Full Moon Poya Day. And the description on the photographs say President Gotabaya Rajapaksa switches on the ANCL Mihintale Aluka Puja last evening at the sacred precincts of the historic Mihintale Madamaluwa as Mihintale Rajamaha Viharadipati also looks on is what is depicted in the description of the photograph. On the next photograph, of course, we can see the president planting a sapling at the Mihintale sacred precincts to mark the World Environment Day, which also fell yesterday. Now, at the center of the newspaper, we can see the main headline on the Daily News this morning, which says revised travel PCR guidelines for diplomatic corps is the main headline on the Daily News this morning. It also says PCR tests must be undergone 72 hours prior to travel. 14 days quarantine mandatory and second PCR test before reporting to work. Now, to give you some more details on this particular story, it says the Ministry of Foreign Relations in a statement issued yesterday noted that it has revised its instructions on PCR tests and quarantine procedures for individuals with diplomatic passports, citing that it has been made mandatory for these individuals to provide results of PCR tests prior to their departure from their respective countries. Taking a look at the top right-hand corner of the newspaper, we can see another interesting headline which says UK grants 10 million rupees to Jayawardenepura University for vaccine research is the sub-headline that we're seeing right on top of the Daily News this morning. To give you some more details, the UK has granted 10 million rupees in new funding to support vital immunology research between scientists at the MRC Weatherall Institute of Molecular Medicine, University of Oxford and the University of Sri Jayawardenepura, who are studying the immune response of COVID-19 patients in different populations, UK High Commissioner Sarah Hulton said yesterday. Now, Hulton lauded Sri Lanka's participation in the Global Vaccine Summit, where President Gotabaya Rajapaksa stressed the importance of sustaining vital immunization during pandemics. Now, moving further down in the newspaper, just below that particular story, we can see another quite a heartwarming story which says President writes to a young girl who donated to Itukama Fund is the headline that we're seeing. And the story says President Gotabaya Rajapaksa has extended his gratitude to a young girl who has donated her savings
to the Itukama COVID-19 Social Security Fund. Now, the young girl, Wan Ruhansa, has made this donation along with a letter written for the President thanking him, the Prime Minister and the government for their commitment in fighting the COVID-19 pandemic. Indeed, a really nice story to start the day, this beautiful Saturday morning. Moving further down in the newspaper, we are seeing another important sub-headline which says Election Commission issues media guidelines. Najit also saw this article in a different newspaper this morning. It says the National Election Commission in an extraordinary gazette on Wednesday issued a set of media guidelines for the upcoming general election. The 36-point media guidelines announced by the Election Commission stipulate that every media institution should provide accurate, balanced and impartial information in their news bulletins and any other program relating to political matters. We have a couple more important news items in this newspaper this morning, one which Najit mentioned earlier on as well. It says curfew from 11 p.m. to 4 a.m. daily. From today, that is the 6th of June onwards, in all districts of the island, curfew will be effective from 11 p.m. to 4 daily until further notice, the President's Media Division has said. And below that, the last story that we're taking a look at on this newspaper this morning, it says post offices closed today is a sub-headline. And it further says the Postmaster General issued a notice that all post offices and sub-post offices around the country would be closed on Saturday, that is 6th of June, due to unavoidable circumstances. So that's a closer look at the first page of the daily news for you this morning, Najit. ඔය චතුරංගී ඇදිරි නීති පිළිබඳ ඒ විදිහට තමයි අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ තියෙන. ඔය අතරේ ලංකාදීපේ තවත් එක ප්‍රවෘත්තියක් තෝරගන්න හිතුවා. ඒ තමයි මේ ඡන්දේ ගැන තියෙන කතා අතරේ තවත් එක කතාවක් තියෙනවා. ඡන්දේ දාන්නෙද්දි පෑනකුත් ගේන්න පුළුවන්. පෑන් ඡන්ද පොලේත් තියෙනවා. හැබැයි ජෙල් පෑන් තහනම් කියලා දැන් ඉදිරියේදී ඡන්දේ පාවිච්චි කරනකොට ඡන්දේ දාන්න වෙනකොට තමුන්ට පුළුවන් පෑනක් නැත්තම් පැන්සලක් අරන් එන්න. ඡන්ද පොලේත් පැන්සල් තියෙනවා. හැබැයි ජෙල් පෑන් තහනම් කියලා තමයි ලංකාදීපේ ওই විදියට සඳහන් කරන්නේ. අතරේ දිනමින සහ දිවයින පුවත්පත් අද දවසේ ප්‍රධාන සිරස්තල විදියට වාර්තා කරන්නේ වෙනස් කාරණාවක්. ඒ ප්‍රවෘත්තිය ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයි බවට පත් වුණා. ශ්‍රී ලංකාවට එන රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් PCR වාර්තාව අනිවාර්යයි කියලා දිනමින පුවත්පත මේ විදිහට ලියන්නේ. මහින්ද අලුත් ගෙදර ලියන පුවත හිටපු රටින් පිටවීමට පැය 72ක් ඇතුළත පරීක්ෂණ කළ යුතුයි කියලා තමයි වැඩිදුරටත් තොරතුරු සඳහන් කරන්නේ. රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී අදාළ රටවලින් පිටවීමට පැය 72ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ගුවන්තොටුපළේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය බව රජය සඳහන් කරනවා. ඒ අතරදී එසේ නොමැතිනම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂාවකට භාජනය වීම අනිවාර්ය වේ. එමෙන්ම දින 14ක කාලයක් නිල නිවාසවලදී ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති නිරෝධායන ක්‍රියාවලිය එලෙසින්ම අනුගමනය කළ යුතු බවත් දින 14ක ස්වයං නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට දැනුම් දීම අවශ්‍ය බවත් අමාත්‍යාංශය පෙන්වලා දුන්නා. දැන් මේ පිළිබඳව අදහස් පළ වෙන්නේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මේ ක්‍රියාපටිපාටි අනුගමනය කළේ නැහැයි කියලා පසුගිය දවස්වල කිසියම් ආකාරයකට තොරතුරක් ලැබිලා තිබ්බා. ඒ නිසාම තමයි මේ විදිහට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් උනත් කවුරු උනත් කොරෝනා වෛරසයට මේ හැම දිනෙකම එකයි. ඒ හින්දා මේ කොරෝනා වෛරසයේ බලපෑම අඩු වෙන්නේ නැහැ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වුණා කියලා. ඉතින් ඒ හින්දාම තමයි කවුරු උනත් සාමාන්‍ය වැසියෙක් උනත් සිවිල් පුරවැසියෙක් වගේම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් උනත් දවස් 14 කාලයක් අනිවාර්යෙන්ම නිරෝධායනය වෙන්න ඕනේ කියලා ඒ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න රාජ්‍ය සූදානමින් ඉන්නේ. රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඕන නිසා අද දවසේ දිවයින පුවත්පතත් මේ කරුණ තමයි ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ට PCR පරීක්ෂණය අනිවාර්යයි. විදේශ අමාත්‍යාංශය කියයි. උපාලිද සේරම් දිවයින පුවත්පතට ලියන්නේ මේ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිරත සමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමා ජීවත් වන රටේදී දින 3කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කළ නොහැකි නම් කටුනායක ගුවන්තොටුපළේදී අනිවාර්යෙන්ම PCR පරීක්ෂාවකට ලක්විය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා කියලා දිවයින පුවත්පත ওই විදිහට ලියනවා.
යතරේදී දිනමින පුවත්පත තවත් විශේෂ කාරණාවක් ලියනවා මේ විදිහට. ඒ තමයි අපි දන්නවා පසුගිය සතිය පුරාවටම අපි ස්වාධීන රූපවාහිනී ITN ප්‍රවෘත්ති තුලනුත් ඔබට මේ ගැන සඳහන් කළා. අග්‍රාමාත්‍යතුමන්ගේ පාර්ලිමේන්තු දිවියට අවුරුදු 50ක් සම්පූර්ණ වුණා. ඒ නිසාම දිනපතාම අපි ඔබට අගමැතිතුමාගේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ඔබ දැනුවත් කළා. ඒ විශිෂ්ටත්වය සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනඥයෙක් ගත්තාම ලෝකයටම ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරපු චරිත හොයාගන්න හරි අඩුයි. හැබැයි අගමැතිතුමාගේ දේශපාලන දිවිය ඒ වගේ අවුරුදු 50 මුළු රටටම දේශපාලනය පිළිබඳ හදාරන කෙනෙක්ට අර විශ්වවිද්‍යාලයක් වගේ කිව්වොත් හරි. ඉතින් දිනමින පුවත්පත මේ ගැන මේ විදිහට ලියන්නේ. මහින්ද අලුත්ගෙදර ලියන පුවත උපන් බිමේ නිදහස ස්වෛරීත්වය හා බහුමික අඛණ්ඩතාවය උදෙසා ඍජු තීන්දුව తీරන ගනිමින් මාතෘ භූමියට සංවර්ධනය අරුණලු රැගෙන ලොබ කීර්තිමත් රාජ්‍ය නායකයා වශයෙන් අවිවාදයෙන් පිළිගන්නා ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 50ක් සපිරේ 7 වෙනි පාර්ලිමේන්තුව සඳහා 1970 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට බෙලියත් ආසනය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා එයින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඒ වන විට 24 වැනි වීහි පසු ඒ මහතා එවකට ලාබාලතම මන්ත්‍රීවරයා වීම විශේෂත්වයක කියලා අද දවසේ දිනමින පුවත්පත ওই විදිහට ලියනවා. යතරේදී දිනමින පුවත්පතේ ඡායාරූපයත් ටිකක් වෙනස් ඡායාරූපයක් අද දවසේදී මේ බලන්න අගමැතිතුමන් ඒ වගේම අගමැතිතුමන්ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ වගේම තමයි මේ පවුලේ සමාජිකයන් එකට ඉඳගෙන ගත්ත ඡායාරූපයක්. ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි අසහාය නායකයා ලෙස අවිවාදිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට හෙටට එනම් 7 වෙනිදාට වසර 50ක් සම්පූර්ණ වෙනවා. 1970 මැයි 27 වෙනිදා පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලියත් මැතිවරණ කොට්ටාසේ තරග වැදුණු මහින්ද රාජපක්ෂ මහතායින් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවේ ලාබාලිත මන්ත්‍රීවරයා වශයෙන් ජුනි මාස 7 වෙනිදා තමයි දෙවුරුම් දුන්නේ. පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව කොයිකාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ආදරණීය භාර්යාව පුත්‍රයන් ලේලියන් සහ මුණුපුරා සමග නිදහසේ සිටින මේ අවස්ථාව ප්‍රසන්න හෙන්නායක විසින් ඡායාරූපගත කළා කියලා අද දවසේ මේ ඡායාරූපය පළ කරලා තියෙනවා දිනමින පුවත්පතේ. ඒ අතරදී ඊයේ දවසේ මිහින්තලා ඓතිහාසික පුදබිමේ විශේෂ පුද පූජාවන් රැසක් පැවැත්වුණා. ඒ අතරදී වාර්ෂික පවත්වන 58 වෙනි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඊයේ දවසේදී විවෘත කළේ ජනාධිපතිතුමන් විසින්. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනපති විවෘත කරයි කියලා පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කෙරෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. 58 වෙනි වරට මේ පින්කම සංවිධානය කෙරෙනු අතර ත්‍රිනිකායික මහා සංඝරත්නය සහ අනුනායක ස්වාමින් වහන්සේ පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා කියලා වැඩිදුරටත් දිනමින පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දිනමින පුවත්පතේ මේ පහළ කොටසේ වාර්තා කරන ප්‍රවෘත්ති කිහිපයක් තමයි මේ රුපියල් 5000 ගෙවන්න මිලියන 60000ක් රජය වැය කරයි කියලා මහින්ද අලුත්ගෙදර ලියන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ජීවනෝපාය අහිමි වූ පවුල් වලට රජය මකින් ලබා දෙන්න රුපියල් 5000 දීමනාව වෙනුවෙන් පසුගිය අප්‍රේල් සහ මැයි මාස දෙකේදී පමණක් රජය රුපියල් කෝටි 6000කට නැත්නම් මිලියන 60000කට අධික මුදලක් වැය කරලා තියෙනවා කියලා වැඩිදුරටත් ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ මැතිවරණය පිළිබඳව දිනමින මේ වගේ කතා කියන්නේ ඒ තමයි දිස්ත්‍රික් 6ක මනාපංක මුද්‍රණය කර අවසන්. රජයේ මුද්‍රණාලයාධිපති කියන කතාව දිස්ත්‍රික් 6ක මනාප අංක මේ වෙනකොට මුද්‍රණය කළ අවසන් කියලා රජයේ මුද්‍රණාලයේ සඳහන් කරනවා කියලා ওই විදිහට විශේෂයෙන්ම සඳහන් කරනවා. දැන් යතරේදී මහමැතිවරණයට අදාළව මේ වෙනකොට දිස්ත්‍රික් 6ක මනාප අංක මුද්‍රණය අවසන් කර ඇති බවත් අනෙකුත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ගේ මනාප අංකද කඩිනමින් මුද්‍රණය කරන බවත් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ද්විත්ව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වෙනකොට අවසන් කර තිබෙන බවත් නාම යෝජනාවට අදාළ ගැසට් නිවේදනයේ මුද්‍රණයටද කටයුතු සූදානම් කර තිබෙන බවත් පැවසුවේ මහත්මිය මැතිවරණය පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත් කළ වහාම එම ගැසට් නිවේදනයේද නිකුත් කරන බව ප්‍රකාශ කළා කියලා. ඡන්ද පත්‍රිකා 1 කෝටි 70 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන්න නියමිත බව තමයි රජයේ මුද්‍රණාලය සඳහන් කරන්නේ කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. ඒ අතරේ චතුරංගී තවත් ඉංග්‍රීසි පුවත්පතක් තියෙනවා. The Island පුවත්පත තමයි චතුරංගී ගාව තියෙන්නේ.
That's right. I have the island in hand with me, and right on top of the newspaper we can see a photograph, and the description on this particular photograph says a historical Sithulpawa Rajamaha Viharaya and its precincts were illuminated by the Upali group of companies in view of Poson Poya yesterday, and religious ceremonies were held with state patronage under the auspices of Prime Minister Mahinda Rajapaksha. We can see in the photograph the Prime Minister and other dignitaries looking on as the historical Sithulpawa Rajamaha Vihara is illuminated. At the center of the newspaper, the main headline this morning on the island says EC accused of holding up polls. We can also see a photograph of the members of the Election Commission looking on, and the story says many an eyebrow has been raised over the inordinate delay on the part of the Election Commission to inform the government printer to issue the gazette containing the names of those contesting the much delayed 2020 parliamentary election. Now, the Election Commission consists of Mahinda Deshapriya, the chairman, Professor Ratnajeevan Hool and Nalin Abesekara, whom we can see on this particular photograph depicted right at the center of the newspaper. Taking a look at the top of the extreme right-hand side of the newspaper, we can see an interesting story which was depicted in different ways in different newspapers. It says, refusal to undergo PCR test. US official acted against Vienna Convention on Consular Relations. We can see a photograph of Tamara Kunanayakam, who is in fact the former Sri Lanka ambassador in Geneva, and the story says diplomatic immunity did not allow a diplomat to violate the laws and regulations of the receiving state. Former Sri Lanka ambassador in Geneva Tamara Kunanayakam said yesterday. Now, a US diplomat attached to its Colombo embassy was allowed to enter the country, though he refused to take a PCR test, is what the story on the island says this morning. Just below that, we can see another story related to the same issue. It says revised instructions to DPLs as regards travel to and from Sri Lanka. To give you some more details on this particular story, it says revised instructions have been issued by the Presidential Secretariat on the PCR testing and quarantine procedures for the members of the diplomatic corps based in Colombo when they enter Sri Lanka in order to prevent and minimize the risk of the spread of the coronavirus, is what the story says. Below that, we can see another story related to the upcoming election. It says UNPWC to meet on Monday to decide on disciplinary action against LG rebels. It says the UNP Working Committee would meet on Monday the 8th to determine a disciplinary action against those who promoted other political parties after getting elected to local government bodies on the UNP-led UNF ticket. UNP Legal Secretary Nisanka Nanayakara has told the island yesterday. On the extreme left-hand side, we can see another sub-headline which says COVID-19 must not prevent any elector from voting, says the election monitors. It says election monitors state that none of the electors should be deprived of their right to vote because of the coronavirus crisis. Executive Director of the People's Action for Free and Fair Elections, Rohana Hettiarachchi, told the island yesterday that the Elections Commission should ensure that all registered voters would be able to cast their votes irrespective of the precautionary measures in place to prevent the spread of the disease. And at the bottom of the newspaper, we are seeing the final news item that we're taking a look at on the island this morning. It is, of course, related to the riots that are currently taking place in the US as well as the rest of the world. And on this particular photograph, we are seeing people protesting in Sydney, Australia. And the sub-headline says US protests fuel Australia's own Black Lives Matter movement. As thousands of Australians marched in solidarity with US protesters this week, highly visible were the red, yellow and black of the Australian Aboriginal flags proudly displayed by many in the crowd. So that's a closer look at the island this morning, and we are ready for a break, Najib. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසුව බලමු ජාතික පුවත්. Good
Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. We have a few more newspapers in the studio and I'm sure you're getting ready for your daily task this morning. And as you do all your daily routine stuff, we do invite all of you to be a part of ITN's Classic Weekends as we have some fantastic programs lined up to keep you entertained this beautiful weekend as we celebrate 41 years of keeping traditions alive. And Najith is ready to take a look at a couple of newspapers. Najith. ඔය චතුරාගේ විවේකී සතියන්තය ගත කරන අතරදී අපි ඔබට මතක් කරන්න ඕනේ අද සහ හෙට දවස් දෙකේදී ඔබට පුළුවන් ITN අපත් එක්ක එකතු වුණොත් ITN ශ්‍රී ලංකා බොහොම අපූර්ව වින්දනීය වැඩසටහන් පෙළ සමගින් එකතු වෙන්න ස්වාධීන රූපවාහිනිය අභිමානවත් 41 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් තමයි අද සහ හෙට මේ දවස් දෙකේදී මේ වැඩසටහන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. ඉස්සර අර නිවුස් කියපු නැත්නම් වැඩසටහන ඉදිරිපත් කරපු නිවේදිකාව දකින්න කැමතිද? ඔබට පුළුවන් අද දවසේදී වුන්ව දැක ගන්න. ඒ විතරක් නෙවෙයි ITN අපේ අතීතේ ළමා වැඩසටහන ඉදිරිපත් කරපු හැම දිනෙකම හෙට දවසේදී දකින්නට ඔබට හැකියාව තියෙනවා. ඒ බවත් අපි ඔබට මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි තවත් බොහොම අපූර්ව වැඩසටහන් ගණනාවක් පෙළගස්සලා තියෙනවා. ඒ අතරේ ඒ පිළිබඳව අපි කතා කරන්න සූදානම් බව මතක් කරනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අද දවසේ දිවයින පුවත්පත සෙනසුරාදා දිවයින වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක් තමයි මේ. අද සිට ඇඳිරිය රාත්‍රියට පමණයි සඳුදා සිට රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවත් නිකරුණේ නගරවලට එන්න එපා. කොරෝනා අවදානම තවදුරටත් තියෙනවා. මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කියන කතාව දිවයින පුවත්පතට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහත්තයා මේ ගැන කියලා තියෙන්නේ. අද සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අතරේදී ඡන්ද රැස්වීමට 100ක් පමණයි කියලා තවත් ප්‍රවෘත්තියක් අද දවසේ දිවයින පුවත්පතට රනිල් ධර්මසේන ලියනවා. ඡන්ද රැස්වීමට 100ක් පමණයි මීටරේ පරතරේ තබාගත යුතුයි. ඡන්ද මධ්‍යස්ථානවලදී දෑත් පිරිසිදු කිරීම සහ මුඛ ආවරණත් අනිවාර්යයි කියලා ওই විදිහට ලියනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක රැස්වීම පවත්වන්නේ නම් රැස්වීම භූමියට පැමිණෙන ඡන්දදායකයන් අතර මීටරයක පරතරේ පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැතිවරණ කොමිසමට ලබා දුන් මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ මේ සියලු දුම්රිය දහවනේ සඳුදා සිට කාලසටහනට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියන්නේ. චමින්ද සිල්වා දිවයිනට ලියන්නේ සියලුම කාර්යාල දුරගමන් සේවා රාත්‍රී තැපැල් නගරාන්තර දුම්රිය කාලසටහනට අනුව ලබන සඳුදා සිට දහවනේ කිරීමට කටයුතු කරන බව විදුලි බලශක්ති ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා කිව්වා කියලා දිවයින ওই විදිහට ලියනවා. ඒ අතර තවදුරටත් බස්වල හිටගෙන යාම තහනම් කියලා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සභාපතිතුමන් කියනවා. දිවයිනට ලියන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තව දුරටත් බස්වල හිටගෙන යාම තහනම්. ආසන ප්‍රමාණයට අනුව තමයි මගින් ගෙන යා යුත්තේ පිළිබඳව දිවයින ওই විදියට ලියනවා. ඒ අතරේදී මේ තවත් ටිකක් ජනතාවට දුක හිතෙන ප්‍රවෘත්තියක් පීඩාවට පත්වෙන ප්‍රවෘත්තියක් පොල් තෙල් ගිනි ගණන් කියලා බෝතලයක් රුපියල් 400ට 450ට නගී කියලා ජනිත සෙනවිරත්න ලියන්නේ. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මුළු රටේම පොල් වගා කරනවා. හැබැයි පොල් තෙල් බෝතලයක් රුපියල් 400ට 450ට නගී කියලා. මේක අතරමැදි වෙලින්දන්ගේ කෝටු උපක්‍රමද නැත්නම් කොයි වගේ දේවල්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. කොහොමුණත් ජනතාවට මේ සහනය ලැබෙන්න ඕනේ. පොල් තෙල් මිල ඉක්මනටම අඩු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙළඳ පොලේ පොල් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට සාමාන්‍ය පොල් තෙල් බෝතලයක මිල රුපියල් 400ත් 450ත් අතර වේ. එසේම ඇසුරුම් කරන ලද පොල් තෙල් බෝතලයක මිල රුපියල් 600ත් 650ත් අතර වෙනවා කියලා තමයි ওই විදිහට කියන්නේ. ඉතින් මේ විදිහට හිතුමතේ මිල ඉහළ දාන්න වෙලෙන්දන්ට අවස්ථාව දෙන්න එපා. පාරිභෝගික සේවා අධිකාරියටත් අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි ජනතාවගේ පැත්තේ ඉඳලා. ඒ අතරේ දිවයින පුවත්පතට ලියනවා තවත් ප්‍රවෘත්තියක් මේ විදිහට ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් හිටපු සිබලා පොලිස් වෙඩිකා මරුට කියලා මේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු සහ පොලිසිය අතර මොණරාගල මාරාව තෙනගල්ලන්ද ප්‍රදේශයේ රක්ෂිතේ වනයේකදී තිබූ වෙඩිහුමාරුකදී සැකකරු පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් වෙලා තියෙනවා කියලා. ඒ අතරේ එජාපයෙන් නැවිත් වෙනත් පක්ෂවලට ආවඩන අය ගැන කෘත්‍යාධිකාරියෙන් පියවර ගන්නවා කියලා එජාපයෙන් නැවිලා වෙනත් පක්ෂවලට ආවඩන අය ගැන එජාප කෘත්‍යාධිකාරිය
අතරින් පියවර කියලා දිවයින පුවත්පතට ওই විදිහට ප්‍රවෘත්තියක් ලියනවා. අපි බොහොම ඉක්මනට ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා බලලා ඉමු. මේ ඊයේ දවසේදී පොසොන් දිනය සමරපු විදිහ නිවෙස් පන්සල් වී පොසොන් සිල් සුවඳ හමයි කියලා රටපුරා පින්කම්වලදී සෞඛ්‍ය උපදෙස් පිළිපදී කියලා දයනා උදයන්ගනී ලංකාදීපයට ලියන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාව ගමනේ සිදු වූ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේ යෙදුණු ඊයේ දිනේදී මෙරට බෞද්ධ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව නිවෙස් වලට වී දාන ශීල භාවනා ආදී පින්කම්වල නිරත වුණා කියලා ওই විදිහට ලියනවා. ඒ අතරේ තැපැල්හල් සෙනසුරාදා වසා තැබීමේ තීරණය දිගටම කියලා අද දවසේදීත් ඒ තීරණය ක්‍රියාත්මකයි. චතුරංගය සඳහන් කළා. ඒ ගැන පැය 24ක මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. පැය 24ක මෙහෙයුමෙන් කුඩුත් එක්ක 446ක් බස්නාහිරින් දැලේ කියලා තැපැල්හල් වසා තැබීමේ තීරණයකුත් තරම් තියෙනවා. ඒ අතරේ පැය 24ක මෙහෙයුමක් ක්‍රියාත්මක කළා කුඩු එක්ක 446ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා ওই විදිහට ලංකාදීපේ කියනවා. ඒ අතරේ පිටරට VIP ලා එනවා නම් කොරෝනා වාර්තාව රැගෙන ආ යුතුයි කියලා ඒ පිළිබඳව දිවයින සහ දිනමින පුවත්පත් ප්‍රධාන සිරස්තල විදියට වාර්තා කළා. අපි ඒ ගැන නැවතත් කියන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ අතරෙදී මිල්කෝ සමාගමෙන් පැහැදිලි කිරීමක් කියලා මේ මිල්කෝ සමාගම මූල්‍ය අර්බුදයක කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා තිබෙන ලංකාදීප පුවත්පතේ ඒ පිළිබඳව නිවැරදි කිරීමකුත් කළා තියෙනවා. ඒ අතරේ ලංකාදීප පුවත්පත ඒ විදිහට වාර්තා කරන අතරේදී දිවයින පුවත්පතේ අපි තවත් සිරස්තල දෙකක් තෝරගන්න සූදානම්. මේ අන්තර් පළාත් බස් සේවාව 8 වෙනිදා සිට ක්‍රියාත්මකයි කියලා අර දිස්ත්‍රික් අතර සමහර ප්‍රදේශවල බස් ක්‍රියාත්මක වුණ නැහැ. පිට පළාත්වල බස් කොළඹට ආවේ නැහැ. හැබැයි දැන් සඳුදා ඉඳන් ඒ ක්‍රියාත්මකයි. ඒ අතරේදී අනිද්දා ආදර්ශ ඡන්දයක් පැවැත්වෙනවා කියලා තියෙනවා. ඔය අතරේදී අවසාන ප්‍රවෘත්ති විදිහට අපි තෝරගන්නවා ටිකක් සංවේදී පුවතක්. මන්ද මානසික දරුවෙකුට පහර දීම පොලිසිය තිදෙනෙකුගේ වැඩ තහනම් කියලා දිනමින පුවත්පත ලියන ප්‍රවෘත්තිය මේ ටිකක් කනගාටුදායක පුවතක්. ගයාන් කුමාර වීරසිංහ ලියන්නේ ඇඳිරි නීතිය පැවති අවස්ථාවක මෝ ආවරණද නොමැතිව පාපෙදියකින් ගමන් ගනිමින් සිටි 16 හැවිරිදි මන්දමානසික ළමයෙකුට අලුත්ගම අබගහහන්දිය පොලිස් මුරපොලක රාජකාරියේදී සිටි නිලධාරියෙක් විසින් පහර දීලා තියෙනවා. ඒ පහර දුන්නු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනවා කියලා වැඩ බලන පොලිස්පතිතුමන් සඳහන් කරලා තිබ්බා. ඒ විදිහට දිනමින් පුවත්පත් තමයි ඒ ගැන වාර්තා කරන්නේ. අතරදී අපි සූදානම් අද දවසේ කාටුන් බලලා ඉන්න. අපි මුලින්ම සූදානම් තෝරගන්න දිනමින පුවත්පතේ කාටුනේ බලන්න මේ ඉන්න දෙන්නව අඳුර ගන්න පුළුවන්ද කියලා. බලමු කාටුනේ දිනමින පුවත්පතේ අර ඡන්දේ දාන කාටුන් එක මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එක පැත්තකට වෙලා ඉන්නවා. ඔළුවත් කහ කහ ඉන්න අතරදී මේ අනිත් පැත්තේ නම් එක්කෙනෙක් දෙයක් ඉල්ලනවා. මේ ඉල්ලන්නේ කවුද කියලා බලන්න හිතා ගන්න පුළුවන්ද මේ ඉන්නේ සජිත් මහත්තයා වගේ කෙනෙක්ද කොහෙද? කොරෝනා බැරි නම් පළඟැටියෝ ගැන හිතලා හරි ඕක එහාට දාගන්න බැරිද අයියේ කියලා ඔන්න දැන් මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අහනවා මේ ඡන්ද පෙට්ටිය එහාට දාගන්න බැරිද මේ කොරෝනා ගැන බැරි නම් පළඟැටියෝ ගැන හිතලා හරි ඔය කහතිත් පළඟැටියෝ ගැන මේ දවස්වල ගොඩක් අය කතා කරනවා. වගාවන්ට බාධා සිද්ධ වෙනවා කියලා මේ විශේෂ දුරකථන අංකයකුත් සඳහන් කරලා තිබ්බ ජාතික පුවත්පතක මේ පළඟැටියෝ ගැන තොරතුරු දන්වන්න කියලා 1920 දුරකථන අංකයට දන්වන්න කියලා තිබ්බා. ඉතින් ඒ ගැන තමයි ඔය කියන පළඟැටියෝ ගැන හිතලා හරි ඡන්දේ කල් දාගන්න බැරිද කියලා තමයි ඔය විදිහට කියන්නේ. ඒ අතරේ අපි ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ තෝරගන්නවා. බලන්න මේ කුඩේකුත් කිහිල් අස්සේ ගහගෙන මේ දෙන්නෙක් ඉන්නවා කතා වෙන්නේ කවුරු ගැනද කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා අර්ජුන් මහින්ද්‍රන් ගෙන්න ගන්න සෑම උත්සාහයක්ම ගත්තා. ඒත් සමහරු එතුමගේ කකුලෙන් ඇද්දා කියලා. අනිත් එක්කෙනා කියනවා යකෝ එතකොට ඒ කාලේ ජනාධිපති ඒ කාලේ ජනාධිපති කවුද? ඉතින් මේ ජනාධිපතිත් කියනවා නම් කකුලෙන් ඇද්දා කියලා ඉඳපු අය මේ කවුද රටේ ජනාධිපති වෙලා හිටියේ කියලා ප්‍රශ්නයක් කියලා. මොකද ජනාධිපතිගෙන් එහාට කෙනෙක් නැහැනේ. එයාගෙත් කකුලෙන් අදිනවා නම් කවුද එතකොට ජනාධිපති කියලා අහන්නේ. එතුමා කියලා තිබ්බ අත්සන් 21000ක් ගැහුවා කියලා. ඉතින් ඒ ගැනත් නීතිපති දෙපාර්තමේන්තුව පවා කරුණු පැහැදිලි කරලා තිබ්බා. ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ අතර දිවයින පුවත්පතේ බෙම්පියා කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. බලන්න බෙම්පියයි චාලියයි මොනවාද මේ කතා කරන්න කියලා. චාලියයි කියනවා මේ ඔන්න බෙම්පියෝ මේ මට ඡන්දේ පැවැත්වීම සඳහා වන මහ ඡන්දේ පැවැත්වීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් කෙනවලු කියලා චාලියය බෙම්පියට කියනවා. බෙම්පියා අනිත් පැත්තට කියනවා ඒකේ ඡන්දේ දාන්න ඕනේ කාටද කියලා තියෙනවද?
ඒකේ ඡන්ද දාන්න ඕනේ කාටද කියලා තියෙයිද කියලා මේ මාර්ගෝපදේශ මාලාවේ තියෙනවද අහනවා. ඡන්දෙ දෙන්න ඕනේ කාටද කියලාත් ඉතින් ජනතාවම තීන්දුව తీරන ගන්න ඕනේ. පාර්ලිමේන්තුවට යවන 225 ගැන ආයි දුක් වෙන්න ඉඩ තියාගන්න එපා. ඒ හින්දා සුදුසු කට්ටියව යවන්න කියලා අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ අතර උදේ විමලසිරිගේ කාටුනේ අපි තෝරගන්නවා දිවයින පුවත්පතට ඇඳලා තියෙන මේ බලන්න මේ ලෝකේ මේ දවස්වල එක එක ප්‍රශ්න වලට මූණ දෙන කාලයක්. එක පැත්තකින් කොරෝනා ප්‍රශ්නයට මූණ දෙනවා, අනිත් පැත්තෙන් එක යන විට එක එනවා කියලා. ඔන්න දැන් කොරෝනා ගිහිල්ලා එන්නේ කවුද බලන්න පළඟැටියෝ දැන් බෝ වෙලා තියෙනවා. ඉතින් මේ පළඟැටියන්ගෙනුත් දැන් ඉතින් ලොකු කරදරයක් වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ අතරේ The Island පුවත්පතට ජෙෆ්රි අඳින කාටුනේ අපි තෝරගන්නවා. ඊළඟට බලන්න මේ කූඩාරම් දෙකක් ගහගෙන දෙපැත්තට වෙලා ඉන්නවා. අලියාගේ මේ කූඩාරමයි ටෙලිෆෝන් එක නැත්තම් මේ සමගි ජන බලවේගයේ කූඩාරමයි දෙපැත්තේ ගහලා තියෙනවා. ඉතින් මේ ඡන්ද කාලෙදී එක එක කට්ටිය ඇවිල්ලා කූඩාරම් ගහ ගන්නවනේ. ඡන්ද කාර්යාල, මැතිවරණ කාර්යාල මේ ජනතාවට හිතා ගන්න බෑ කාටද ඡන්ද දෙන්නේ කියලා. මේ බලන්න මේ මැද්ද ඉන්න එක්කෙනාව දෙපැත්තට අදිනවා. එක්සත් ජාතික පක්ෂයටත් හිතා ගන්න බෑ ඡන්දෙ දෙන්නේ සමගි ජන බලවේගයටද එක්සත් ජාතික පක්ෂයටද කියලා. මේ ලංකාදීප පුවත්පතේ අද දවසේ කාටුනේ දාසන්දින දාසහපුවලන්න ගියන්දින කාටුනේ බලන්න මේ මුට්ටියක් ඔලුවට දාගෙන ඉන්නේ කවුද කියලා බලන්නකෝ. කවුද ඇත්තටම මේ මුට්ටියක් ඔලුවට දාගෙන ඉන්නේ? සරමක් ඇඳගත් එක්කෙනෙකුත් ඉන්නවා, කලිසමක් ඇඳගත් එක්කෙනෙකුත් ඉන්නවා. අපි හිතන්නේ ඔය මුට්ටිය දාගෙන ඉන්නේ මේ සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂ පැත්තේ කට්ටියයිද කොහෙද? අර සෙරප්පු දාන එක්කෙනෙකුත් ඉන්නවා, සපත්තු දාන එක්කෙනෙකුත් ඉන්නවා. රනිල් මහත්තයයි සජිත් මහත්තයයි වගේ දෙන්නේද කොහෙද මුට්ටිය ඔලුවට දාගෙන ඔන්න දැන් වහගෙන මේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දේ ওই විදියට ඉල්ලනවා. ඒ අතර තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. විපක්ෂයෙන් කියන්නේ දැන් පච කියලා ආණ්ඩුවේ සමහරුන්ගේ කච ජනතාවට එපා වෙලා කච දෙගොල්ලන්ම වෙනවනොවෑ කිච කියලා ওই විදිහට කියලා තියෙනවා. අපි කාටුන අවසන් කරන්න තෝරගන්නවා දිල්රුගේ සීපදේ කවිය. බස්වල දුරස් බව බැරි නම් රැකගන්න නැවතත් හැක කොරෝනාගේ බිල්ලක් වෙන්න. නැසුනොත් පණක් කොයි කාගේ හරි ඔන්න රුපියල් සතවලට බෑ ආපහු ගන්න. බස්වල දුරස් බව බැරි නම් රැකගන්න නැවතත් හැක කොරෝනාගේ බිල්ලක් වෙන්න. නැසුනොත් පණක් කොයි කාගෙත් හරි ඔන්න රුපියල් සතවලට බෑ ආපහු ගන්න කියලා දිනමිනි පුවත්පතේ දිල්රුගේ සීපදය ওই විදියට කියනවා. Chaturangi. Thank you, Najid. That was very entertaining indeed. We have Mr. Aruna Vijayasinghe joining us to talk more about the 41 years of excellence at Independent Television Network. But we need to take a short break. Before that, we'll be right back. This is the Weekend Sunshine on ITN's Classic Weekends. ඔබට එකතුනේ වීකෙන්ඩ් සන්ෂයින් එක නිදහස් සතියන්තේ ඔබ අප මේ විදිහට මුණ ගැහෙන අතරදී අපි ඔබට කලිනුත් සඳහන් කළා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ITN මාධ්‍ය ජාලය අභිමානවත් 41 වෙනි සංවත්සරය සමරන මොහොතක්. අද සහ හෙට දවස්වලදී ඔබට බොහොම අපූර්ව වැඩසටහන් පෙළකුත් දැක ගන්න හැකියාව ලැබේවි. අතීතයේ ඒ ඉන්දපූර්වවියගේ අත්දැකීම් එක්ක අනාගතයට ITN මාධ්‍ය ජාලයේ ගමන් මඟ පිළිබඳව මේ ඔබට අදහසක් ලබා ගන්න හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අපේ ශක්තිය, අපේ ධෛර්යය, අපේ ප්‍රේක්ෂක ජනතාව ඔබ. එනිසාම තමයි අපි හැම වෙලාවෙම ඔබ වෙනුවෙන් ඔබේ සිතැඟි පරිදි කටයුතු කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අවුරුදු 41ක ඉතිහාසය ගැන අපි කතා කරන්න හේතුව අපි බොහොම විශේෂ කෙනෙක්ට මැදිරියට ආරාධනා කළා. අපිත් එක්ක අද දවසේ එකතු වෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරීතුමන් අරුණ විජේසිංහ මහත්මයා. ඔබතුමාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් රජේ. අරුණ විජේසිංහ මහත්මයා දැන් මේ ITN මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ITN අපි රූපවාහිනී කලාවේ පුරෝගාමියා අපි. ඒ නිසාම අපි වඩාත් ආදර්ශවත් වෙන්න ඕනේ. අතීතේ ඉඳන් ගත්තහම දැන් අපි මේ ඔබතුමන් ආපු කාලෙත් එක්ක ගත්තහම බොහොම ශීඝ්‍ර දියුණුවක් ලොකු දියුණුවක් ලැබලා තියෙනවා ITN මාධ්‍ය ජාලයේ. ඉස්සර අපිට මතකයි මේ පුංචි කාලේ හිම අපි එනකොට මේ ITN ආලින්ද
දැක්කහම දැන් තියෙන්නේ යාලින්දේ නෙවෙයි ඊට වැඩිය වෙනස් තාක්ෂණයත් එක්ක නවලෝකයට ගමන් කරන නාලිකාවක් විදිහට අද ITN නාලිකාව සෑහෙන්න වෙනස් වෙලා ජනමතයට ගරු කරමින් මේ හැම දෙයක්ම ඉටු කරනවා. ඔබතුමන් කොහොමද මේ සංවර්ධනය මේ ඉතිහාසයේ මේ ගමන් මඟ දකින්නේ? ඕනජිත් අපි මුලදීම පටන් ගන්නකොට මේක ස්වාධීන රූපවාහිනී සේවයේ පුද්ගලික අංශයේ ශාන් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු තව ව්‍යවසායකයන් දෙන්නෙක් තමයි පටන් ගන්න තිබුණේ. ඊට පස්සේ මේක රජයට පවරාගත්ත 1979 ජූනි 5 වෙනිදා. එදා ඉඳන් මේක රජයේ ආයතනයක් විදිහට පවතින්නේ. 1982 වගේ වෙන කාලෙකදී මේක බත්‍රමුල්ල ප්‍රධාන මධ්‍යස්ථානයට පැමිණියා. එතනින් පස්සේ අපිට ඇත්තටම ඒ කාලේදී ඉතා සුළු කිලෝමීටර් 10ක වගේ ප්‍රමාණයක තමයි අපිට නරඹන්න පුළුවන් උනේ. ඒකට අපේ මූලික කාර්යභාරය උනේ මේක ලංකාව පුරාම ප්‍රචාරය කරන්න. ඒ කියන්නේ මුළු ලංකාවේම ජනතාවට මේක දකින්න පුළුවන් විදිහට මේ අපේ ට්‍රාන්ස්මිෂන් එක එක්ස්පෑන්ඩ් කරන්න විකාලර කරන්න. රූපවාහිනී තාක්ෂණය කියන දේ බොහොම මේ අලුත් අත්දැකීමක් වුණා රටේ ජනතාවට. රූපවාහිනිය දැකලා තිබෙන්නේ නැහැ බොහෝ පිරිසක්. ඒ කාලේ රූපවාහිනිය තාක්ෂණය මුල් අවස්ථාවේදී රූපවාහිනිය අලුත් අත්දැකීමක්. නමුත් අපි වාසනාවන්තයි ඒ පටන් ගත්ත අපේ ව්‍යවසායකයින් අපිට වර්ණ රූපවාහිනියම තමයි ලංකාවට රූපවාහිනිය ආරම්භ කළේ. ඒක ඒ වෙනකොට මම හිතන්නේ මේ කලාපයේ අපේ රටේ තමයි වර්ණ රූපවාහිනිය තිබුණේ. ඉන්දියාවේ උනත් රූපවාහිනිය පටන් අරගෙන තිබුණේ කළු සුදු රූපවාහිනිය. ඒ කාලේදී තාක්ෂණයේ ඊටමත්ම ඒ කාලේ තිබුණ තාක්ෂණයේ මූලික තාක්ෂණය පාවිච්චි කළා. මට මතකයි එක අවස්ථාවකදී අපේ ස්වාධීන රූපවාහිනී සේවය විකාශය කළා තිබ්බා ඔලිම්පික් වැඩසටහනක්. පිටරට යන වැඩසටහනක් කැමරාවකින් රෙකෝඩ් කරලා ඒක අපේ ට්‍රාන්ස්මිෂන් එකේ ගෙනහිල්ලා ඒ වගේ මූලික තිබුණු උපකරණ වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තිබ්බා. එකම ඒකට අපිට ආවන් පස්සේ අපේ ආයතනයේ මූලිකම අභිප්‍රාය වුණේ සියලුම රටේ සියලුම පුරවැසියන්ට මේක දකින්න පුළුවන් විදිහට එක්ස්පෑන්ඩ් කරන්න, ව්‍යාප්ත කරන්න. ඒ අවස්ථාවේදී ආයතනයේ ප්‍රධානයා විදිහට හිටියේ නීති බලධාරී තේවිස් ගුරුගේ මහත්මයා. එතුමාගේ විශාල කැපකිරීමක් කළා ආයතනයේ සම්ප්‍රේෂණය, ඒ කියන්නේ සම්ප්‍රේෂණ කටයුතු ව්‍යාප්ත කරන්න. ඒ අනුව අපිට පටන් ගන්න පුළුවන් වුණා යටියන්තොට දෙනියාය වගේ විකාශනාගාර. ඊට පස්සේ අපිට පුළුවන් වුණා කරගහතැන්න විකාශනාගාරේ, නායබද්ද බණ්ඩාරේල විකාශනාගාරේ. ඒ වගේ මූලික අවස්ථාවේදී අපි ඒ ටික ඉවර කරනකොට අපි ලංකාවේ වැඩිම ප්‍රමාණයකට නරඹිය හැකි රූපවාහිනී නාලිකා බවට දැන් වෙනකොට පත් වෙලා තියෙනවා. අර ඒ කාලේ ගොඩක් අය කිව්වේ මේ ඇන්ටනාවක් නැතු වුණත් ITN එක බලන්න පුළුවන් කියලා. බොහොම මේ රටේ හැම තැනම ඉඳන් ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ITN බලන්න පුළුවන්කම තිබ්බ ඇන්ටනාවක් නැතු වුණත් අර ගොඩක් අය ඒ කාලේ ඒක බොහොම අගය කළා. අදටත් ඒ තත්ත්වෙ හැමම තමයි. සමස්ත දිවිනම ආවරණය වෙන විදිහට ගත්තාම මේ අරුණ මහත්මයා මේ සාමාන්‍යයෙන් වැඩිම ආවරණයක් තියෙන ITN අපිට නේද? අනිවාර්යයෙන්ම ඒක LMRB සමීක්ෂණ වාර්තා වලින් පැහැදිලි වෙනවා. රටේ වැඩිම ජනගහනයකට බලන්න පුළුවන් නාලිකාව විදිහට වෙලා තියෙන ස්වාධීන රූපවාහිනී නාලිකාව. ඒකට අපිට පුළුවන් වුණේ මේ නජිත් මොකද අපේ ජාතික රූපවාහිනිය මම හිතන්නේ ජපන් තාක්ෂණයෙන් බිහුනේ. වුණුත් පසු අවස්ථාවකදී පිළිගත්ත අපි භාවිත කරපු තාක්ෂණය කියන්නේ සම්ප්‍රේෂණාගාර වැඩි ප්‍රමාණයකින් ජනතාවට වඩාත්ම සමීපව සම්ප්‍රේෂණය කිරීම තමයි අපේ සාර්ථකත්වය. ඒක තමයි හොඳ කියලා අපි එතුමන්ලාත් අපි ඉදිරියේම පිළිගත්ත එක අවස්ථාවකදී. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලා තිබුණේ මැදිරි සංකීර්ණ වැඩි දියුණු කරන්න. දැන් කාලයක් යනකොට අපි full HD මැදිරියක් අපි 2016 වගේ 15 වගේ වෙනකොට විවෘත කරන්න පුළුවන් වුණා. 2009 ඉඳන් අපි number 1 නාලිකාවකට පත් ඒකත් බොහොම විශේෂයි. ලංකාවේ මේ ප්‍රථම සහ මේ එවකට සාමාන්‍යයෙන් රටේම ගත්තහම full HD මැදිරියක අත්දැකීමක් ලබා ගන්න වෙන කිසිම නාලිකාවකට හැකියාවක් තිබෙන්නේ නැහැ. අපි තමයි ප්‍රථමයා. ඔව්. අපි 2009 number 1 වුණාන් පස්සේ ආදායම් වලින් අපේ සභාපතිවරුන්ගේ රොස්මන් සේනාරත්න මහත්මයාගේ මූලිකත්වයෙන් අපිට පුළුවන් වුණා මැදිරි සංකීර්ණය ආරම්භ කිරීමට කටයුතු කරන්න. ඒ කටයුතු ආරම්භ කළා. දැන් නවීනතම රූපවාහිනී මැදිරි සංකීර්ණය අපිට අයත් වෙලා තියෙනවා. දැන් ඒ කටයුතු ඒකේ සාර්ථකව කටයුතු කරගෙන යනවා. එතකොට ලංකාව කවදා හරි ඩිජිටල් තාක්ෂණයට සම්ප්‍රේෂණය මාරු වෙන දවසට අපේ ස්ටුඩියෝ සහ අපේ පාලන මැදිරිය මේ වෙනකොට ඒ සඳහා සුදුසු විදිහට අපි පරිවර්තනය කරලා තියෙනවා තාක්ෂණය වැඩි දියුණු කළා. දැන් අරුණ මහත්මයා මේ
දැන් ඔබතුමන් වැඩි වශයෙන් තාක්ෂණය ගැන දැනුවත් කෙනෙක්. සාමාන්‍යයෙන් දැන් රූපවාහිනී නාලිකාවක් කොහොම තාක්ෂණයත් එක්ක තමයි ගමන් කළ යුත්තේ. හැබැයි අපි දන්න ගුණාත්මක බව අතිනුත් ITN අපි ඔබ වෙනුවෙන් බොහෝ දේවල් කරලා තියෙනවා. සමාජයක් විදිහට රටක් විදිහට ඉස්සරහට යන්න හැම මොහොතකදීම පෙරමුණ ගත්ත නාලිකාවක් විදිහට ITN අප කටයුතු කළා. මේ සියල්ලම පිටුපසේ ඉන්නේ අපේ කාර්ය මණ්ඩලය. මේ මැදිරියක මේ වැඩ කටයුතු කරන කෙනාගේ ඉඳන් කැමරාව පිටිපස්සේ කැමරාව හසුරුන කැමරා ඒ ශිල්පියාගේ ඉඳන් හැම කෙනෙක්ම මේ හැම දෙයකටම දායකත්වය ලබා දීලා අපේ සාර්ථකත්වය වැඩි කරන්නට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි මේ ස්වාධීන රූපවාහිනී බොහෝ අංශ ගණනාවක් තියෙනවා. මුදල් අංශය, පරිපාලන අංශය, ඒ වගේම ප්‍රවාහන අංශය, මේ හැම අංශයක්ම අංශ මේ ගණනාවක් තියෙනවා. නම නොකියුවොත් තරහ වෙද්දන්නෙත් නැහැ. කොහොමුණත් මේ හැම දෙනෙක්ගේම නායකත්වයේ දායකත්වය මාධ්‍ය ආයතනයක් විදිහට ඉස්සරහට ගමන් කරන්න හේතුවක් වුණා. ඔබතුමන් කොහොමද දකින්නේ මේ ITN කාර්ය මණ්ඩලය? ඇත්තටම අපේ කාර්ය මණ්ඩලය තමයි මේ ආයතනයේ දියුණුවට ප්‍රධාන වශයෙන් අපකප වෙලා තියෙන්නේ. අපේ කට්ටිය ඕනම වැඩක් කළොත් කිසිම අඩුම තාක්ෂණයේ යටතේ ඒ කාලේ තිබුණු අඩුම තාක්ෂණයේ යටතේ වුණත් ඉතා සුළු කාලෙදී ඒ කාර්යය ඉතා සාර්ථකව නිම කරන්න අපේ වැඩසටහන ඉංජිනේරු වංශයේ පැහැදී හිටියා. ඒ වගේම තමයි ඒ අංශ වලට සහයෝගය දෙන්න අපේ මුදල් අංශය, එතකොට පරිපාලන අංශය, මාකටිං අංශය කියන්නේ අලෙවි අංශය හැම වෙලේම ලෑස්තිලා හිටියා. ඒ සියලුම සේවකින්ගේ දැඩි කැපවීම මත තමයි අපේ ආයතනය අද මේ තත්ත්වයට අපිට මේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම ඒ සේවකින් වෙනුවෙන් අපි ස්තුති පළ කරනවා. අද ඉතින් ගත්තාම මේ කොච්චර විතර කාර්ය මණ්ඩලයක් හිටියද දැන් පටන් ගත්ත කාලෙත් එක්ක දැන් බැලුවොත් එහෙම දැන් කොච්චර විතර පිරිසක් මේ අපිට පටන් ගන්නකොට අපිට තිබුණ එක නාලිකාවයි. එතකොට අපේ 100ක් 150ක් වගේ කාර්ය මණ්ඩලයක් හිටියේ. දැන් ඊට පස්සේ අපිට නාලිකා 4ක් වුණා අපි. දැනට අපිට ඉන්නවා 800ක වගේ කාර්ය මණ්ඩලයක් මෙම නාලිකා 4ම මෙහෙවන්නේ. හොඳයි. ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි ඔබ වෙනුවෙන් මේ විදිහට රූපවාහිනී තිරේ ඉස්සරහ රූප මැවෙන්නේ. අපි සූදානම් තවත් බොහෝ දේ කතා කරන්න. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක්ක සුබ භාවිත සංනිවේදන කලාවේ පොදු ජන සන්නාමය බවට අපව පත් කළේ ඔබ ප්‍රේක්ෂක ඔබ නිරතුරුවම අපේ බව සඳහන් කරනවා. අපි ඔබව මතක් කරනවා හැමතිස්සෙම. ඔබ නිසාම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ මෙතරම් දුරක් සාර්ථකව ආවේ කියන දේ අපේ හිත තුළ හැමදාමත් තියෙනවා. අවුරුදු 41ක් කියන්නේ ටිකක් අර මේ මැදිවියත් පහු කරලා ටිකක් වයස්ගත වෙලා ඉන්නේ. හැබැයි වයස්ගත වුණාට අත්දැකීම් වලින් අපි හැම දිනෙකම පරිපූර්ණයි. ඔබ වෙනුවෙන් ඔබේ රසවින්දනය වෙනුවෙන් තවත් බොහෝ දේවල් ඉස්සරහට තිල්ල කරන්නට අපි කටයුතු කරන බව අපි නිරන්තරයෙන්ම ඔබට මතක් කරනවා. අපි කතා කරමින් ඉන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය ගැන. අපි ආරාධනා කළේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සාමාන්‍ය අධිකාරීතුමන්ට අරුණ විජේසිංහ මහත්මයාට. අරුණ මහත්මයා, අපි දැන් අර කලින් කිව්වා වගේම තාක්ෂණයේ බොහොම පුළුල් විෂයක් බවට අද දවසේ පත් වෙලා ලෝකේ ඩිජිටල් තාක්ෂණය දැන් රූපවාහිනී කලාව ගත්තාම HD full HD මේ හැම දෙයක් එක්කම ගමන් කළ යුතු වෙනවා. අපි දන්නා දැන් රූපවාහිනී තාක්ෂණයත් එන්නම සංකීර්ණ වෙනවා. ලෝකේ බොහෝ දෙනෙක් අර දැන් මොබයිල් ෆෝන් එකට යොමු වෙලා ITN මාධ්‍ය ජාලයක් දැන් තාක්ෂණය උපරිමෙන් පාවිච්චි කරනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඔයනජිත් දැන් අපිට වෙනස් වෙන තාක්ෂණයත් එක්ක අපි හැම වෙලේම වෙනස් වෙලා තියෙන්නේ. අපි තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කරන අපේ වැඩසටහන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමට දැන් අපේ විශේෂයෙන්ම අපේ වෙබ් එකේ ඉඳන් බලන්න පුළුවන් ලෝක ඕනම තැනක ඉඳන් අපේ මේ මොහොතේ මේ වැඩසටහනේ ඉඳන් අපේ පරණ වැඩසටහන් උනත් ආපහු වීඩියෝ ඔන් ඩිමාන්ඩ් එහෙම නැත්නම් ආපහු ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. ඊළඟට අපි වෙබ් අංශයෙන් නිර්මාණය කළ තියෙන අලුත්ම ඇප් එකක්. ඒකෙදි දැන් යන වැඩසටහන ඒ මොහොතේම පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේ හැම වෙලේම අපි තාක්ෂණයත් එක්ක ඉදිරියෙන් ඉන්න තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි දැක්ක මේ ළඟදී බොහෝ දෙනෙක් කතා කරපු මාතෘකාවක් බවට පත් වුණා තනමල් විල කොල්ලෙක්. අපේ ITN ආයතනය විසින් ආයතනයේ විකාශය වෙන බොහොම ලස්සන ටෙලි නාට්‍යයක්. ගොඩක් අය අර රටේ තරුණ ප්‍රජාව දැන් YouTube trending වල එක ගන්න උත්සාහ කරනවා. ඉතින් ITN අපිටත් හැකි වුණා YouTube trending වල එක බවට පත් වෙන්න තනමල් විල කොල්ලෙක් කරහා. ඉතින් ඒ විදිහට රටේ හැම පරපුරක්ම නියෝජනය කරන බාල තරුණ මහලු ඔබේ පවුලේ නාලිකාව බවට පත් වෙන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා කියලා
දේ අපි සඳහන් කරන ටිකක් ආඩම්බරයෙන් යුක්තව. හැබැයි ඒ ආඩම්බරේ ඉදිරියටත් පවත්ව ගන්න ඕන කියන කාරණාව අපි හොඳින්ම දන්නවා. ඒ නිසාම තමයි ඔබ වෙනුවෙන් හැම වෙලාවෙම අපි කටයුතු කරන්න කියන දේත් අපි සිහිපත් කරනවා. අරුණ මහත්මයා දැන් ඔබතුමන් සඳහන් කළා සම්ප්‍රේෂණාගාර මේ දේවල් ඔස්සේ ITN නාලිකාවේ සුපැහැදිලි දසුන් අපේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. සාමාන්‍යයෙන් මේ සම්ප්‍රේෂණාගාර කීයක් විතර තියෙනවද මේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද? තියෙනවා නජිත් ලංකාව පුරාම සම්ප්‍රේෂණාගාර 8ක් වගේ ප්‍රමාණයක් 8ක් 10ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ සම්ප්‍රේෂණාගාර සේරගේම ස්වාධීන උපවාහිනී සේවය විකාශය කරනවා. ඊට අමතරව අපිට තියෙනවා වසන්තම් TV සහ වසන්තම් FM ලක්ඛණ්ඩ නාලිකා. ඒ නාලිකාත් අපි එම සම්ප්‍රේෂණාගාර වලින් විකාශය කරනවා. හොඳයි. මේ සඳහා පාවිච්චි කරන්නේ කොහොමද? නවීනතම තාක්ෂණයද? රටේ සාමාන්‍යයෙන් ගත්තහම දැන් අපි දන්නා රූපවාහිනී නාලිකා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. රජයේ සහ පෞද්ගලික නාලිකා. මේ හැම දෙයක් ගත්තහම තරගකාරී බව කියන දේ අද වැඩි. විශේෂම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාව බොහොම උනන්දුවෙන් ඉන්නේ සුපැහැදිලි දසුන් බලන්න. අර ඇන්ටනාවක් හයි කළා තිත් වැටෙන්නේ නැති තත්ත්වයට බලන්න තමයි ගොඩක් අය කැමති. අද වෙනකොට ඩිජිටල් තාක්ෂණයට ඇවිල්ලා ඒ වගේම තවත් අර මේ sannivedana ආයතන තියෙනවා කේබල් හරහා රූපවාහිනී විකාශයන් සිද්ධ කරන. ඉතින් මේ හැම දෙයත් එක්කම තරගයට මුහුණ දෙන්න ලෑස්තිද? උදාහරණයක් අපේ නාලිකාව ඕනම ක්‍රමයකින් අපි බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අපේම ටෙරස්ට්‍රියල් ට්‍රාන්ස්මිෂන් කියන්නේ අපේ විකාශනාගාර වලින් විකාශනය කරන වැඩසටහන් ඉතාම පහසුවෙන් සියලුම ප්‍රේක්ෂකයන් ලබා ගන්න පුළුවන් එන්ටනාවක් නැතුව උනත් ඒ කාලේ ඔබතුමා කිව්වා වගේ. ඒ වගේම මේක වෙබ් එක ඔස්සේ අපි නරඹන්න පුළුවන්. ඊළඟට PO TV සහ ඩයලොග් TV නාලිකා මාධ්‍යනොත් අපේ නාටකම් නරඹන්න පුළුවන්. එතකොට අපි සියලුම පහසුකම් සපයලා තියෙන්නේ අපේ ප්‍රේක්ෂක ජනතාවට අපේ සමග සම්බන්ධ වෙන්න. එයාතරදී මේ දැන් මේ හැම දෙයකටම අපේ ප්‍රේක්ෂකයෝ හිටියේ නැත්නම් අපිට ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනුග්‍රාහක බවතුන් මේ හැම දිනෙකම බොහොම ලොකු හයියක් ශක්තියක් වෙලා ඉන්නවා අපිට. අපි මේ වෙලාවේදී මතක් කරුවේ හැම දිනෙකම. අතන අදිත් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ප්‍රේක්ෂක ජනතාවට. අපේ ප්‍රේක්ෂක ජනතාව හැමදාමත් අපිත් එක්ක හිටියා. අපේ ශ්‍රී ලාංකික ජනතාව ගැන තමයි ඉඳලා තමයි අපි වැඩසටහන් නිර්මාණය කරන්නේ. පවුලේකට ඉඳගෙන බලන්න පුළුවන් වැඩසටහන්. ටෙලිඩ්‍රාම අපි මොනවා කළත් අපේ ප්‍රේක්ෂකයා වෙත අපේ විශේෂයෙන්ම අපේ සභාපතිතුමා සුදත්‍රෝණ මහත්තයාගේ ප්‍රධානම පරමාර්ථය තමයි අපි යම් හරවත් ප්‍රමිතියෙන් යුක්ත ටෙලිනාට්‍ය සහ වැඩසටහන් අපේ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න. ඉතින් අපි ප්‍රේක්ෂකයින්ට අපි ස්තුතිවන්ත වෙනවා බොහොමත්ම අපිත් එක්ක රැඳී සිටීම ගැන. ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒකම අපි අමතක කරන්න නරකයි. අපි අනුග්‍රාහක බවතුන් මේ සියලුම දේවල් අපි කටයුතු කරගෙන යන්නේ අපේ අනුග්‍රාහක බවතින් වෙළ දැන්වීම දෙන ආයතන, ඒ වගේම ඒජන්සි ආයතන අපි එතුමන්ලටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක අත්වල බැඳගෙන යහපත් වැඩසටහන් අපේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දීමට අවස්ථාව ලබා දීම ගැන. හොඳයි. ඉතිහාසයෙන් දැන් ගත්තහම ITN ඔබ වෙනුවෙන්ම තමයි හැමදේම සිද්ධ කරන්නේ. අතීතයෙන් දැන් බලුවහම මේ ඔබේ රසවින්දනයට අපි ඉදිරිපත් කරපු ටෙලිනාට්‍ය ප්‍රමාණය ඔබට මතකද? ටෙලිනාට්‍ය නම් ගණන් කරන්නත් හරිම අපහසුයි. මොකද විවිධ සම්මාන වලදී අපි සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරපු ටෙලිනාට්‍ය වැඩසටහන් මේ හැම දෙයක්ම වෙනුවෙන් අපි සඳහන් කරමු සාමාන්‍ය අධිකාරිතුමා දැන් මේ ITN මාධ්‍ය ජාලයේ සම්මාන රැසකින් පිදුම් ලැබුවා. සෑම වසරකම අපි දකිනවා මේ විශිෂ්ටත්වයේ වෙනුවෙන් පිරිනමන සම්මාන ගොන්නකටම හිමිකම් කියන්නට අපිට හැකියාව ලැබුණා. අපේ නාලිකාව ඉතාමත්ම සාර්ථකව කටයුතු කරලා තියෙනවා. පීපල්ස් ඇවෝඩ් එකේදී වසර කීපයක් නොකඩවාම අපිට ලැබුණා සම්මානනීය නාලිකා සම්මානය. ඒ වගේම නැෂනල් බිස්නස් එක්සලන්ස් ඇවෝඩ් එක අපිට ලබා ගන්න ලැබුණා අවුරුදු 6ක් වගේ කාලයක් හැමදාමත්. ඊළඟට අපේ ටෙලිඩ්‍රාමා වලට හැමදාමත් අපි හැම ප්‍රධානම සම්මාන වලදී ඉතාමත්ම වටිනාම සම්මාන ටිකක් ලබා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි ඉතිහාසයෙන් පුලා බැලුවොත් එහෙම ඉතාමත් ජනප්‍රිය ටෙලිඩ්‍රාමා වගේම ඉතාමත් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ප්‍රමාණයෙන් වැඩි ටෙලිඩ්‍රාමා ප්‍රමාණයක් අපි තමයි ප්‍රේක්ෂක ජනතාවට ළඟා කරලා දීලා තියෙන්නේ. ඕනෑම ආයතනයක් ගත්තාම මේ අනාගත බලාපොරොත්තු තියෙනවා. ඉස්සරහට යන්න ගමනක් තියෙනවා. අතීතයේ අපි දැක්ක දැන් ඕනම වසරකදී අපි දන්නවා මේ
හැම ආයතනයක්ම ඔවුන්ගේ ඉදිරි ගමන් මඟ පිළිබඳව කිසියම් අදහසක් ගන්න වාර්තා හදනවා. මේ දේවල් ඒ ඉදිරි ගමන් මඟ පිළිබඳව අදහසක් ගන්න බොහොම හේතු කාරණා වෙන බව අපි දන්නවා. ITN මාධ්‍ය ජාලයටත් අනාගතයට යන්න ගමනක් ඇති. අපි ඒ ගැන සඳහන් කරමු. අපි තවදුරටත් තාක්ෂණය වැඩි දියුණු කරමින් යනවා. විශේෂයෙන්ම අපේ ප්‍රවෘත්ති අංශයේ ඔබ වුණත් වැඩ කරන ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති මැදිරිය පුළුල් කිරීමේ කටයුතු මේ ටිකේ අපි පටන් අරගෙන තියෙනවා. ඒකම ඒට නව තාක්ෂණය කියන්නේ virtual studio වගේ නව තාක්ෂණ ගෙනල්ලා ප්‍රේක්ෂක ජනතාවට වඩාත් attractive වැඩසටහන් කියන්නේ ප්‍රේක්ෂක ජනතාවට වඩාත් කැමැතියෙන් බලන්න පුළුවන් තාක්ෂණික ගුණයෙන් සහ වැඩසටහන් වල ගුණාත්මක බයෙන් ඉහළ වැඩසටහන් ගැන දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒකම අපේ සහෝදර නාලිකාව වසන්තම් TV නාලිකාවේ ඒගොල්ලන්ටත් අපි ස්ටුඩියෝ එකක් හදනවා මේ වෙනකොට. ඒකත් අපි ප්‍රේක්ෂක ජනතාවට අපේ විශේෂයෙන්ම දමිළ වැඩසටහන් බලන අපේ දමිළ සහෝදර ජනතාව වෙනුවෙන් අපි කොටසක් ඉටු කරමින් පවතිනවා මේ වෙනකොට. හොඳයි. ප්‍රේක්ෂක හිතවතුනි මේ ඔබ ITN ආයතනයට આવොත් ස්වාධීන උපහිනි මාධ්‍ය ජාලයට આવොත් මේ එකම වැඩබිමක් බවට පත් වෙලා තියෙන මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබ තමයි අපේ අංක 1 ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපේ මාධ්‍ය කර්තව්‍ය ඉදිරියටත් සිද්ධ කරන බව අපි නැවත නැවතත් ශපථ කරනවා. අවුරුදු 41ක ඉතිහාසය පුරාවටම අපි ඔබත් සමගින් හිටියා. ඉදිරියටත් ඒ කාරණාව හැමම තමයි. අපි සූදානම් වෙන්නේ අදට අපේ වැඩසටහන අවසන් කරන අපිත් එක්ක ITN ඉතිහාසය පිළිබඳව කතා කරන්න එකතුනේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරීතුමන් අරුණ විජේසිංහ මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් බොහෝ දේවල් අද දවස පුරාම ගෙනෙන්න සූදානම්. බොහෝ ස්තුතියි දනි. හොඳයි අද දවසේම ITN එකේ එකතු වෙලා ඉන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි හෙට දවසෙත් ITN එකේ ඉන්න කියලා විශේෂයෙන්ම මේ දවස් දෙක බොහොම විශේෂයි. ITN ශ්‍රී ලංකා 41 වෙනි සංවත්සරයේ වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන වැඩසටහන් ගොන්නක් පෙළගස්සලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම එකතු වෙන්න හැමදාම ITN එකේ එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එහෙමනම් අපි සූදානම් අද ඔබේ නිවසින් සමු අරන් යන්න. ආයිත් හරියටම හෙට උදේ 6ට අපි එනවා ඔබව මුණ ගැහෙන්න. ගිහින් යන්න. සුබ දවසක්.